සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද පෙරටුගාමී සමාජ අධිපක්ෂයේ විදිහට මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ මහමැතිවරණයේදීත් ඊට පෙර පැවති ජනාධිපතිවරණයේදීත් ආණ්ඩුව විසින් ලබා දුන්නු පොරොන්දු රාශියක් තියෙනවා. දැන් මේ පොරොන්දු අමුවේ කඩ කෙරෙමින් තියෙනවා. ජනතාවගේ අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය වෙමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ යන පාර මෙහෙම ගියොත් එහෙම පරිසරයටත් විශාල විනාශයක් සිද්ධ වෙලා ජනතාවගේ අයිතිවාසිකම් වලටත් විශාල විනාශයක් සිද්ධ වෙලා ජීවන වියදම ණය බර ඇතුළු ජනතාව මුහුණ දෙමින් ඉන්න ප්‍රශ්න තවදුරටත් වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඒකට මහමැතිවරණයේදී ආණ්ඩුවට සැලකිය යුතු ජනතා අනුමැතියක් ලැබිලා තියෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් ආණ්ඩුව පාර්ශවයට 3න් 2ක බලයක් ලැබිලා තියෙනවා. ඒකට මේ 3න් 2 බලය භාවිතා වෙන්නේ කුමක් සඳහාද? ඒ 3න් 2 බලය භාවිතා වෙන්නේ ජනතාවට ඔවුන් ඉදිරිපත් කරපු ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික, පාරිසරික අභිලාෂයන් ඉටු කිරීම සඳහාද? එහෙමත් නැතිනම් ඒ බලය භාවිතා වෙන්නේ ඒවා උල්ලංඝනය කිරීම සඳහාද? මෙන්න මේ ප්‍රශ්නය දැන් සමාජයක් විදිහට අපි ඉස්සරහා දිගහැරෙමින් තියෙනවා. ඒකේ ප්‍රධානම කරුණක් විදිහට තියෙනවා සිංහරාජ වනාන්තරය සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන තත්ත්වය. මීට කලිනුත් සිංහරාජ වනාන්තරයේ මැදින් විවිධ වාණිජ අරමුණු වෙනුවෙන් පාරවල් හදන්න, සිංහරාජ වනාන්තරයේ කෑලි වලට කඩන්න, වනාන්තරයේ මැදින් පාරවල් හදන්න උත්සාහයන් දරුණා. දැන් උදාහරණයක් විදිහට කලවාන ඉලුවකන්ද මෝර්නින් සයිඩ් හරහා සූරියකන්දට යන පාරක් හදන්න උත්සාහ කරා සිංහරාජ වනාන්තරයේ මැදින්. ඒකට පරිසර ක්‍රියාකාරකයන් ඇතුළු විවිධ අය අපි දේශපාලන පක්ෂයක් විදිහටත් මැදිහත් වුණා. අපි හැමෝම මැදිහත් වෙලා වනාන්තරයට විනාශය කරන එක නැවැත්තුවා. ඊට පස්සේ පහුගිය කාලේ උත්සාහ කරා කලවාන පිවිසුමේ ඉඳලා දෙනියාය දක්වා කිලෝමීටර් 72ක මාර්ගයක් නිර්මාණය කරා. එතකොට මේ කිලෝමීටර් 72 මාර්ගයේ කිලෝමීටර් 2ක් හදලා තිබුණේ. කිලෝමීටර් 2 හදලා තියෙද්දිත් ගිය අවුරුද්දේ පහුගිය ආණ්ඩු කාලේ රනිල් මෛත්‍රී ආණ්ඩු කාලේ ඒ පාරේ වැඩ කටයුතු නතර කරන්න පරිසරවේදීනුත් ඇතුළු මේ සඳහා බලපෑම් කරපු කොටස් සමග එකතු වෙලා අපිත් ඒකට දායක වෙලා මහජන ව්‍යාපාරයක් කරා ඒක වළක්ව ගන්න පුළුවන් වුණා. එතකොට ඒ වෙලාවේ කිව්වේ ඒක ලෝක බැංකු ව්‍යාපෘතියක් කියලා. ඒක ලෝක බැංකු ව්‍යාපෘතිය ලෝක බැංකුව විසින් තමයි මේකට මුදල් දෙන්නේ කියලා. පස්සේ අපි මේකට දැඩි ලෙස විරෝධය පාද්දී ලෝක බැංකුවට මේ සම්බන්ධ ලිඛිතව පරිසරවේදීන් විරෝධය පෑවට පස්සේ ලෝක බැංකුව නියෝජිත කණ්ඩායමක් පරීක්ෂණ කණ්ඩායමක් ආව කලවානට මේ සම්බන්ධ පරීක්ෂණ කරන්න. ඒ කණ්ඩායමට අපි කතා කළාට පස්සේ ඔවුන් අපිට කිව්වේ මේක ලෝක බැංකුවේ ව්‍යාපෘතියක් නෙවෙයි, ලංකාවේ ආණ්ඩුව මේ ව්‍යාපෘතිය සකස් කළා ලෝක බැංකුවෙන් සල්ලි ඉල්ලන එක තමයි කළේ. ඉතින් අපි කිව්වා මේක ලෝක උරුමයක් මේ වනාන්තරේ, ඒ නිසා ලෝක බැංකුවට අයිතියක් නැහැ මේක විනාශ කරන්න මුදල් දෙන්න කියලා. ඒකට ඒගොල්ලෝ කිව්වා ඒක අකුල ගන්නවා කියලා. ඒකට ගිය අවුරුද්දේ අමාරුවෙන් මේ සිංහරාජ වනාන්තරේ විනාශ කිරීම සඳහා ආපු උත්සාහය ඉතාම අසීරුවෙන් ගිය අවුරුද්දේ අපි වළක්ව ගත්තා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි විල්පත්තු වනාන්තරය විනාශ කිරීමේ සිද්ධියත් ඇතුළුව සිංහරාජ වනාන්තරයේ සම්බන්ධ සිද්ධිය ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් දේශපාලන සටන් පාඨයක් ලෙස භාවිතා වුණා. ගිය ආණ්ඩුව කාලේ මේ විල්පත්තු වනාන්තරයයි සිංහරාජ වනාන්තරයයි විනාශ කරන්න කියා කියන එක දේශපාලන සටන් පාඨයක් විදිහට මතුවුණා. එහෙම තියෙද්දි දැන් නැවත වතාවක් දෙනියාය ලංකාගම හරහා නෙළුව දක්වා මාර්ගයක් ගොඩනගන්න හදනවා. දැන් මේ මාර්ගය සම්බන්ධ යෝජනාව මීට කලින් 2013 දී ආවා. 2013 දී මේ දෙනියාය ලංකාගම නෙළුව යාකරන මාර්ගය සිංහරාජයේ අසලින් ඉදි කරන්. දැන් මේ මාර්ගය ගත්තට පස්සේ මේකේ මීටර් 1320ක් යනවා මේ සිංහරාජයේ වනාන්තරයට බලපෑම් වන ආකාරය. එතකොට ඒක සම්බන්ධ ඒ කාලේ 2013 අවුරුද්දේ මේ ව්‍යාපෘතිය ආවට පස්සේ මේ ව්‍යාපෘතිය සම්බන්ධ පරිසරවේදීන් යුනෙස්කෝවට පැමිණිලි කරා. යුනෙස්කෝ විසින් ආණ්ඩුවෙන් ඉල්ලා හිටියා, එවකට පැවතුණු ආණ්ඩුවෙන් ඉල්ලා හිටියා මේ වනාන්තරය මේ විදිහට විනාශ කරන්න එපා, මේකේ පාර හදන්න එපා කියලා. ඒ නිසා ව්‍යාපෘතිය නතර වෙලා තිබුණේ. නතර වෙලා තිබුණු ව්‍යාපෘතිය අපිට ආරංචි විදිහට පහුගිය ජූලි 30 ඉඳලා පටන් අරගෙන තියෙනවා. ජූලි 30 වෙනිදා ලංකාගම ආශ්‍රිත ප්‍රදේශවලට විශාල බැකෝ යන්ත්‍ර ඇතුළු විශාල පරිමාණයේ යන්ත්‍ර ගිහිල්ලා දාලා තිබුණා. ඊට පස්සේ වැඩිදුර සොයා බැලීම් වලදී වාර්තා වුණා දැන් පාර කපන්න යන්නේ කියලා. 2013 දී නවත්තපු පාර කපන්න යන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ අගෝස්තු මාසයේ මුල් සතියේ මේක කටයුතු ආරම්භ කළා තියෙනවා. දැන් පාර කපාගෙන යනවා. දල වශයෙන් ගත්තොත් අඩි 12ත් 20ත් අතර, සමහර තැන්වලදී අඩි 12ක විතර ප්‍රමාණයක්, සමහර තැන්වලදී අඩි 20ක විතර ප්‍රමාණයක් පළලක් සහිත පාරක් කපමින් යනවා. ඒක සඳහා හමුදාව තමයි මැදිහත් කළා තියෙන්නේ. දැන් හමුදාව මැදිහත් වෙලා පාර කපනවා. මේක සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා අපේ පක්ෂයේ සහෝදර ප්‍රමාණයක් උත්සාහ කරා අදාළ තැනට යන්න. ඒ කිසිම කෙනෙකුට යන්න දුන්නේ හමුදාව මේක නැවැත්තුවා. ඊට පස්සේ පරිසරවේදීන් උත්සාහ කළා මෙතනට යන්න. ඒ අයට යන්න දුන්නේ නැහැ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතනින් මේ පාර කපාගෙන යනවා. දැන් මේක ඇතුලේ මහ විශාල විනාශයක්
සිද්ධ වෙමින් යනවා පරිසරයට. දැන් මේකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි මේ පාර කපද්දී වනාන්තරයට අදාළ ගස් කැපෙනවා. ගස් කැපෙනවා නම් ඒ ගස් කැපෙන අවස්ථාවල වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව අනිවාර්යයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර ගන්න ඕනේ මෙවැනි වනාන්තරයක ගස් කැපෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එවැනි අවසරයක් කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම මේක වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට පටහැනි. ඒ වගේම මෙවැනි ව්‍යාපෘතියක් කරද්දී අනිවාර්යයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය හරහා පාරිසරික ඇගයුම් වාර්තාවක් පාරිසරික තක්සේරු වාර්තාවක් EIA එකක් ගන්න ඕනේ. එහෙම එකක් කරන්නේ නැහැ. එහෙම එකක් අවම වශයෙන් ඉල්ලලාවත් නැහැ. ඉල්ලන්නේ නැති හේතුවත් අපිට පැහැදිලි. ඉල්ලන්නේ නැති හේතුව තමයි සාමාන්‍යයෙන් පාරිසරික තක්සේරු වාර්තාවක් සඳහා මෙවැනි ඉල්ලීමක් කරද්දී යෝජනාව ඉදිරිපත් කරද්දීම මධ්‍යම පරිසර අධිකාරිය විමසනවා මේ විදිහට කැලේ කපලම පාර හදන්න නැතුව වෙනත් විකල්ප තිබේද කියලා. ඒතර වෙනත් විකල්ප ඉදිරිපත් කරන්න වෙනවා. ඒ නිසා තමයි EIA එකක් ඉල්ලන්නේ නැත්තේ. මොකද මේකේ දැන් මෙහෙම පාරක් ජනතාවට ඕනේ නැහැ. දෙනියාය සහ නෙළුවා අතර දැනටමත් හොඳට කාපට් කරපු ටිකක් පුළුල් මාර්ගයක් ජනතාවගේ අවශ්‍යතා සඳහා භාවිතා කළ හැකි මාර්ගයක් තියෙනවා. ඒකට මාර්ගයක් තිබියදී හොඳින් තැනූ මාර්ගයක් තිබියදී ඇයි දැන් මේ සිංහරාජ වනාන්තරය විනාශ කරමින් මේ මාර්ගය හදන්න යන්නේ කියන ප්‍රශ්නේ නෑ. ඒකට මූලික වශයෙන් ගත්තට පස්සේ පාරිසරික තක්සේරු වාර්තාවක් නෑ. වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට මේක පටහැනි. ඒ නිසා ලංකාවේ නීතියට පටහැනි මේ කරන දේ. ලංකාවේ නීතිය අමුවේ උල්ලංඝනය කරමින් තමයි දැන් මේ පාර කපන්නේ. ඒ විතරක් නෙවෙයි මේක ලෝක උරුමයන් සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමින් ලංකාවේ එළඹිලා තියෙන සම්මුති වලටත් පටහැනි. දැන් සිංහරාජ වනාන්තරය දැන් මෙමනේ ලංකාව පුංචි රටක්. ලංකාව පුංචි රටක් වුණාට පුංචි වර්ගඵලයක් ඇතුලේ වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් තියෙන රටවල් ගොඩේ ලංකාවත් ඉන්නවා. ලංකාවේ සම්පූර්ණයෙන්ම ගත්තොත් ස්ථාන 8ක් ලෝක උරුමයන් විදිහට නම් කරලා තියෙනවා. ඒ ස්ථාන 8න් ස්ථාන 2ක් පාරිසරික ලෝක උරුමයන්, ස්ථාන 6ක් පුරාවිද්‍යාත්මක ලෝක උරුමයන්. එතකොට ලෝක උරුමයන් 8ක් තියෙනවා මේ වර්ග කිලෝමීටර 65610 ඇතුලේ. එතකොට මේක ලෝක උරුම වැඩි රටක්. ඒ ලෝක උරුමයන් ආරක්ෂා කිරීමේ වගකීම කියන එක මේ ලංකාවේ ජනතාවට සීමා වෙන්නේ නැහැ. මුළු ලෝකෙම ජනතාවට මේවා ආරක්ෂා කිරීම සඳහා වන වගකීමක් තියෙනවා. විශේෂයෙන් පාරිසරික ලෝක උරුමයන් විදිහට තියෙන සිංහරාජ වනාන්තරය වගේ එකක් විනාශ වීම කියන එක මුළු ලෝකයේම පාරිසරික සමතුලිතතාවයට බලපාන. නිසා මේක ලෝක ජනතාව පිළිබඳ ප්‍රශ්නයක්. මේක මේ ලංකාවේ දැන් කියන්න එපා. මේ ලංකාවේ අච්චරක් ඡන්ද දීලා මෙච්චරක් ඡන්ද දීලා 3න් 2 ඇවිල්ලා ඕන එකක් කරන්න පුළුවන් කියලා කියන්න එපා. මොකද මේක ලෝකේ බිලියන් 7.5ක් විතර වෙන ලෝක ජනතාවගේ ජීවිත පිළිබඳ පරිසරය පිළිබඳ ප්‍රශ්නයක් මේක. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ 1978 දී තමයි සිංහරාජ වනාන්තරය ජෛවගෝල රක්ෂිතයක් විදිහට ජාත්‍යන්තර මට්ටමින් නම් කළේ. ඊපස්සේ අවසානයේදී 1988 දී මේක යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් විදිහට නම් කරා. සිංහරාජ වනාන්තරයේ සම්පූර්ණ වර්ග ප්‍රමාණයේ වනාන්තරය තියෙනවා හෙක්ටයාර් 11187ක්. ඒකෙන් හෙක්ටයාර් 8864ක් ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. එතකොට මේ සිංහරාජ වනාන්තරය රත්නපුර ගාල්ල මාතර දිස්ත්‍රික්ක ආවරණය වෙන විදිහට තියෙන පෞරාණික වනාන්තරය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සිංහරාජ වනාන්තරය ඒ අදාළ ස්ථානයේ බිහි වෙන අවස්ථාව වෙනකොට මිනිස්සු බිහි වෙලා හිටියේ නැහැ. මිනිස්සු බිහි වෙලා හිටියේ නැහැ. අද අපි දකින්න ඉන්න සත්ත්ව විශේෂ ගොඩක් ඒ වෙනකොට හිටියේ නැහැ. ඒ හැමෝටම කලින් සිංහරාජ වනාන්තරයේ තිබුණා. සමහර දැන් සාමාන්‍ය නිකන් අර සාහිත්‍යයෙන් කියනවා මේ ගොඩක් ඒ කාලේ හිටපු සත්ත්ව විශේෂ දැන් ඉන්න අය හිටියේ නැහැ. ඒ අයගේ ආදිමුතු තමයි හිටියේ. කැරපොත්තෝ විතරයි හිටියේ කියලා මේ සිංහරාජේ ඇති වෙන වෙලාවෙත් හිටපු සත්තුන්ගෙන් දැන්ට ඉතුරු වෙලා ඉන්නා. එහෙම තමයි සාමාන්‍ය කියන්නේ. මේක අති පෞරාණික වනාන්තරයක්. ලෝකෙම තියෙන අති පෞරාණික වනාන්තරයක්. ඒ නිසා තමයි මේක ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙන්නේ. ඒකට ඒ වනාන්තරය තමයි දැන් විනාශ කරමින් තියෙන්නේ. මේක පාරිසරික වශයෙන් අතිශය සංවේදී. දැන් උදාහරණයකට ගත්තොත් ආවේනික ලංකාවට ආවේනික වෙන්න ශීරපායින්ගෙන් 100%ක් ඉන්නේ සිංහරාජ වනාන්තරය ඇතුළේ. ඊට පක්ෂීන් ගත්තොත් එහෙම කුරුළු විශේෂ 160ක් ඉන්නවා සිංහරාජය ඇතුළේ. ඒකෙන් 18ක්ම ලංකාවට ආවේනික සත්තු. උරග විශේෂ 45ක් ඉන්නවා. ඒකෙන් 21ක්ම ලංකාවට ආවේනික සත්තු. ශාක විශේෂ 340ක් තියෙනවා දැනට අර ඒ කියන්නේ සාමාන්‍ය විශාල මට්ටමේ. කුඩා පැලෑටි මට්ටමේ නෙමෙයි, මීවන ශාක මට්ටමේ නෙමෙයි. ශාක විශේෂ 340ක් තියෙනවා විශේෂ ශාක. ඒකෙන් විශාල ශාක. ඒකෙන් 192ක්ම ආවේනික. ඒකෙන් 15ක් තියෙන සිංහරාජ වනාන්තරේ විතරයි. එන්නේ මුළු ලෝකෙම මේ ශාක විශේෂය තියෙන ලංකාවේ විතරයි. ලංකාවෙත් ඒ ශාක විශේෂය තියෙන සිංහරාජ වනාන්තරේ විතරයි. සත්ත්ව විශේෂයත් එහෙමයි. තවමත් සොයා නොගත් ශාක විශේෂ සත්ත්ව විශේෂ 100 ගණනක් තියෙනවා සිංහරාජ වනාන්තරයේ ඇතුලේ. හොඳම උදාහරණය තමයි මේ ගිය අවුරුද්ද වෙද්දී. මේ අවුරුද්ද වෙද්දිත් අලුත් සත්ත්ව විශේෂ කීපයක් හොයාගත්තා. අලුත් සත්ත්ව විශේෂ කීපයක් හොයාගත්තා. අලුතෙන් හූණු විශේෂ දෙකක් හොයාගත්තා. මහා කැලෑ හූණයි දිවාකර හූණයි කියලා හූණු විශේෂ දෙකක් හොයාගත්ත සිංහරාජ වනාන්තරයේ ඉඳලා ඒ සත්තු
අපි කියන්නේ ස්ථානීය ආවේනික කියලා ස්පොට් එන්ඩමික්. මුළු ලෝකෙම ඉන්නේ ලංකාවේ විතරයි. ලංකාවෙත් ඉන්නේ සිංහරාජ විතරයි. සිංහරාජෙත් ඒ සත්තු ඉන්නේ එක නිශ්චිත තැනක ඔය ලංකාගම ආශ්‍රිතව දැන් ඔය කැලේ කපන්න යන හරිය විතරයි ඉන්නේ. ඊට අමතරව දෙපත්තු මුල්ල කියලා සත්ත්ව විශේෂ දෙකක් හම්බුණා. ඒගොල්ලෝ පාංශුවාසී උරගයෝ මුළු ලෝකෙම එවැනි සතුන්ව හම්බෙලා තියෙන මේ සිංහරාජ වනාන්තරේ. ඒ අයව හොයාගත්තෙත් මේ අවුරුද්දේ. ඒ කියන්නේ තවමත් සොයා නොගත් සත්ත්ව විශේෂ, තවමත් සොයා නොගත් ශාක විශේෂ විශාල ප්‍රමාණයක් මේ සිංහරාජ තියෙනවා. එතකොට මෙහෙම තියෙද්දි අත්නොමතිකත්වය පාවිච්චි කරලා නීතියටත් පටහැනි විදිහට කොහොමද මෙහෙම පාර කපන්නේ? දැන් අපිට දැනට මේ පිළිබඳ බරපතල සැකයක් තියෙනවා. මේ මිනිස්සුන්ට යන්න නෙවෙයිනේ පාර කපන්නේ. දෙනියායේ ඉඳලා නෙළුවට මේ වෙනකොට මිනිස්සුන්ට ගමන් කරන්න හොඳ පාරක් තියෙනවා. ඒකට මේ මාර්ගයේ කැලෑවත් විනාශ කරමින් මේක කපන්නේ ඇයි? දැනට ආරංචි ලැබෙමින් තියෙනවා මේක කපන්නේ මිනිස්සුන්ට යන්න නෙවෙයි මේ පාර හදන්නේ හෝටලයක් සඳහා. මේ හෝටල් ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධයි කියලා දැනට ජනාධිපති ධූරය අගමැති ධූරය පොබවන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ඒගොල්ලන්ගේ පවුලයට සම්බන්ධ හෝටලයක් මේක කියලා ප්‍රදේශ ජනතාව කියන. අපි ආණ්ඩුවෙන් අහනවා ඒක ඇත්තද? දැන් මූලික වශයෙන් පැහැදිලි කරන්නේ ඒක ඇත්තද? අනිත් එක මේ වනාන්තර විනාශයට මැදිහත් වෙලා ඉන්නේ. දැන් කලින් රිසත් බදුද්දීන් මැදිහත් වුණා කියලා විල්පත්තු වනාන්තරයේ විනාශයට මෙතන මහා යුද්ධයක් කරා ලොකු ජල්ලියක් ඇල්ලුවා ජනාධිපතිවරණේ කාලේ. සුරකිමු විල්පත්තු කීකේ කෑ ගහපු හාමුදුරුවෝ හිටියා. අපි දැන් දන්නේ නැහැ ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලාවත් මේ සිංහරාජේ විනාශ කරන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා විදිහට නම් කරලා තියෙන නිපුණ රණවක മന്ത്രിවරයා. ඔහු නෑදෑයෙකුත් වෙනවා මේ අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ. නිපුණ රණවක මේකට මැදිහත් වෙලා තියෙනවා. එතකොට මේ නිපුණ රණවකගේ මැදිහත් වීම පිළිබඳ ප්‍රදේශවාසීන් කියන කරුණ සත්‍යද? රජය අනිවාර්යෙන් මේ පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. මේ හෝටලයට නිපුණ රණවකගේ ඥාති සම්බන්ධයක් තියෙනවා කියන එක සත්‍යද? මේ ව්‍යාපෘතිය සඳහා නිපුණ රණවක මැදිහත් වෙලා තියෙනවා කියන එක සත්‍යද? අනිත් පැත්තෙන් මේ මැදිහත් වීම වෙන්නේ මේ නිපුණ රණවකලගේ මේ මැදිහත් වීම වෙන්නේ LRC එකට. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒවා වනාන්තර ඉඩම් ඒවා අත්පත් කර ගැනීම සඳහාද මේ යන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රක්ෂිත ලෙස නම් නොකළ ඉඩම් අවශේෂ වනාන්තර ලෙස තියෙන ඉඩම් ව්‍යාපෘති සඳහා කැලෑ එලි කරලා ගන්න තමයි 5/2001 චක්‍රලේඛය අහෝසි කරන්න කියේ. දැන් ඒක තාමත් තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා කවුරු මොනවා කිව්වත් 5/2001 චක්‍රලේඛය අහෝසි කරනවා. අහෝසි කළා මේ වනාන්තර ටික ඔක්කොම කපලා මේවා සංවර්ධන වැඩවලට ගන්නවා කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා අභියෝගත් කරා ඔය වනාන්තර එලි කරනවට විරුද්ධ කිසි කෙනෙක් ඉන්නවද ගිහින් කැලේක ගහක් හිටවපු කියලා. ඉතින් කැලවල වල කවුද ගස් හිටවන්නේ? කැලවල වල කවුරුත් ගස් හිටවන්නේ නැහැ. සිංහරාජ කියන්නේ අපි ගස් හිටවපු තැනක් නෙමෙයි. ඒක පෞරාණිකව පැවතුණු මිනිස්සු බිහි වෙන්නත් කලින් මානව කල්පවානීරෝ විදිහට හිටපු කාලේ හැදිච්ච කැලෑවක් ඒක රැකගැනීමේ වගකීමක් තමයි අපිට තියෙන්නේ. අපි කියලා කැලෑවල ගස් හිටවන්නේ නැහැ. ඒතකොට දැන් 5/2001 චක්‍රලේඛය අහෝසි කරන්න අනේකයි. ඊට පස්සේ මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මේ ඉඩම් පැහැර ගන්න අනේකයි. තව කරුණක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියේදී ගැසට් නිවේදනයකට අස්සන් තැබුවා සිංහරාජ වනාන්තරය අවට තියෙන කැලෑ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කැලෑ ඉඩම් සිංහරාජ වනාන්තරයට අනුබද්ධ කරලා. ඒ අස්සම් කරපු ගැසට් නිවේදනය මේ වෙනකල් නිකුත් කළා නැහැ. ඒත් ඇයි ඒ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ නැත්තේ? හිටපු ජනාධිපතිවරයා විසින් අස්සම් කළ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ නැත්තේ ඇයි? මෙතෙක් පැවතුණු අවුරුදු 20ක් තිස්සේ ලංකාවේ පැවතුණු නීතියක් 5/2001 චක්‍රලේඛය අහෝසි කරන්න යන්නේ ඇයි? ඒ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව වනසත්ව වෘක්ෂලතා ආඥාපනතර පටහැනීම මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් නොකර පාරිසරික තක්සේරු වාර්තා සකස් නොකර ලංකාවේ නීතියත් කඩ කරමින් ලෝක උරුම සම්බන්ධ යුනෙස්කෝව සමග ආපු ජාත්‍යන්තර සම්මුතියනුත් කඩ කරමින් මේ පාර ඉදි කරන්නේ ඇයි? එතකොට මේකට හමුදාව දාලා තියන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ජනතාවගේ පරිහරණය සඳහා පාරක් නම් හදන්නේ. ඒකට තමයි මාර්ග සංවර්ධන අධිකාරිය තියෙන්නේ. ඒකට තමයි RD එක තියෙන්නේ. දැන් ඔක්කොම හමුදාව දාලා නම් කරන්නේ RD එක විසිරුවල දාන්න. RD එක විසිරුවල දාන්න එහෙම. තේරුමක් නැහැ ඒකට මේ ඒ වගේ ආයතනයක් පවත්තගෙන යන්නේ. මොකද මිනිස්සුන්ගේ අවශ්‍යතාව මොනවද? ඒ අවශ්‍යතාව වලට මාර්ග හදන්නේ කොහොමද? කොහෙන්ද හදන්නේ කියන එකට තමයි මාර්ග සංවර්ධන අධිකාරිය තියෙන්නේ. කවුරු හරි മന്ത്രിවරයෙක්ට හිතුණාට පස්සේ එයා සතුව තියෙන දේශපාලන බලය පාවිච්චි කරලා හමුදාව ගෙනල්ලා පරිසරවේදීන්ට හරි ප්‍රදේශීය ජනතාවට හරි මේක සම්බන්ධ සොයා බලන කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්න නොදී මේ විදිහට වනාන්තරය විනාශ කරන්නේ කොහොමද? ඉතින් මේ සම්බන්ධ අපි මීට කලින් මෙවැනි සිංහරාජ වනාන්තරයේ සම්බන්ධ ආපු හැම සිද්ධියදීම අපි මේ සම්බන්ධ ජාතික වශයෙන් මැදිහත් වුණා, ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වුණා. කලවාන දොරටු වාසලින් කිලෝමීටර් දෙකේ පාර හදන්න යන වෙලාවේ ලෝක බැංකුවට පැමිණිලි කරලා ලෝක බැංකුවේ පරීක්ෂණ කණ්ඩායම් ලංකාවට ගෙන්නලා අපි ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා. ඊට කලින් 2013 දී මේ ලංකාගම ආශ්‍රිතව නෙළුව දෙනියාය මාර්ගයක් ඉදි කරන්න යන වෙලාවේ යුනෙස්කෝවට පැමිණිලි කරලා යුනෙස්කෝ තීරණයක් කරා ඒක නැවැත්තුවා. ඒ නිසා මේවරත් අපි බලාපොරොත්තු වෙනවා
ජාතික වශයෙන් මේකට ක්‍රියාමාර්ග ගන්නවා වගේම ජාත්‍යන්තර වශයෙන් මේ සම්බන්ධ පැමිණිලි කළා වහාම මේ මුළු ලෝකෙම ජනතාවට වටින උරුමයක් විනාශ වීම වළක්වන්න. එතකොට ආණ්ඩුව දැන් මේ කරමින් ඉන්නේ කුමක්ද? පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියලා තියෙනවා ලංකාවේ වනගහනය 130ක් බවට පත් කිරීම සඳහා අලුතෙන් කැලෑ වවනවා කියලා. දැන් අලුතෙන් කැලෑ වවනවා කියලා ඡන්දෙ ඉල්ලගෙන ඡන්දෙ ගත්තට පස්සේ කරන්නේ අති පෞරාණික වනාන්තරයක් ලෝක උරුමයක් විනාශ කරන එක තමයි මේ කරන්නේ. ඒකට සංවර්ධනය කියේ මොකද්ද මේ ඊනියා සංවර්ධනය? ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ කාටද හම්බෙලා තියෙන්නේ? මේ මහ විනාශය කරමින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ කාටද හම්බෙලා තියෙන්නේ? දැන් අඩුම ගානේ මේ වෙනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ආර්ථිකය යහපත් කරනවා කියලා ලොකු පොරොන්දුවක් දුන්නා. නමුත් දැන් තියෙන තත්ත්වය මොකක්ද? පරිප්පු වලයි සැමන් වලයි මිල අඩු කරනවා කිව්වා. පරිප්පු රුපියල් 65ට දෙනවා කිව්වා. දැන් රුපියල් 180යි පරිප්පු මිල. පරිප්පු කිලෝග්‍රෑම 190ට සමහර පරිප්පු යනවා. ඊට පස්සේ රුපියල් 100ට සැමන් ටින්නක් දෙනවා කිව්වා. දැන් සැමන් ටින් එක රුපියල් 280යි 290යි 300යි. සමහර සැමන් වර්ග තියෙන රුපියල් 310යි. ගිහිල්ලා ගනිත්. ඒකට දැන් පරිප්පු 65ට දෙනවා සැමන් 100ට දෙනවා කියලා කියන්නේ ජනාධිපතිවරයා ජාතිය ඇමතුවා. හැබැයි දැන් පරිප්පු 180 වෙලා සැමන් රුපියල් 300ට කිට්ටු වෙද්දී ජාතිය ආමතන්නේ නැහැ ජනාධිපතිවරයා. ඒ විතරක් නෙවෙයි කොරෝනා කාලේ කිව්වා බිත්තරයක් රුපියල් 10ට දෙනවා කියලා. ඒ කාලෙත් රුපියල් 10 බිත්තර හොයාගන්නවත් තිබ්බේ නැහැ. හැබැයි කිව්වා රුපියල් 10ට බිත්තර දෙනවා කියලා. කොරෝනා එන්න කලින් රුපියල් 16ට 17ට බිත්තර දෙන්නේ. හැබැයි දැන් මේ වෙද්දි බිත්තරයක් රුපියල් 25ක් වෙලා තියෙනවා. දැන් ඒකත් ඊට එහයින් යමින් තියෙනවා. මේ කහ කුඩු කොහෙවත් හොයාගන්න නැහැ. දැන් මිනිස්සු හොදි කන්නේ කහ නැතුව. කහ ග්‍රෑම් 100ක් සාමාන්‍ය රුපියල් 450ක් 500ක් අතර මුදලක් එනවා. රුපියල් 425ට 430ට තියෙන කහ කියන්නේ කහ නෙමෙයි පාන් පිටි වලට කහ පාට වර්ණකෙ මිශ්‍ර කරන. ඒක බැලුවම තේරෙනවා ඒක කහ නෙමෙයි කියන. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒ ප්‍රශ්න සම්බන්ධ මොකද්ද හැම එකටම කියනවා ජාතික ආර්ථිකයක් හදනවා පස්සේ කහ වවනවා. ඔම්නේ කිව්වේ පරිප්පු මිල වැඩි කරද්දි කිව්වේ පස්සේ තෝර පරිප්පු වවනවා කියන. එතකොට තෝර පරිප්පු හදලා ඒ වගේ අස්වැන්න එනකල් මිනිස්සු පරිප්පු නොකා ඉන්න ඕනේ. දැන් කහ වලට කියන්නේ කහ වවනවා කියලා කියන්නේ. කහ වවනවා කියනවා එහෙම වවන්න බෑනේ. එහෙනම් අඩුම ගානේ ඒකට සංක්‍රමණීය කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒකට දැන් මේ භාණ්ඩ මිල වේගෙන් වැඩි වෙමින් යනවා. භාණ්ඩ මත විශාල බද්දක් පනවලා තියෙනවා. දැන් රුපියල් 105ට තිබුණු සීනි කිලෝග්‍රෑම රුපියල් 140 උනේ කොහොමද? බදු ගහලා. පරිප්පු මිල මේ තරම් 180ට වැඩි උනේ කොහොමද? බදු ගහලා. ඒතකොට ආහාර ද්‍රව්‍ය මත මහ විශාල බද්දක් පනවලා තියෙනවා. ආහාර සාමාන්‍ය ජනතාව පරිහරණය කරන ආහාර මත ඖෂධ මත විශාල බද්දක් පනවන අතර ඉහළ ආදායම් ලාභීන්ගේ දැවැන්ත සමාගම් වල බදු ඔහේ අහෝසි කරලා තියෙනවා. දැන් ගිය සතියේ ඉස්සෙල්ලා සතියාව විගණකාධිපති වාර්තාවක්. ඒ විගණකාධිපති වාර්තාවේ කියන විදිහට 2019 ජුනි මාසේ 30 වෙනිදා වන විට පමණක් රුපියල් කෝටි 41715ක් අය කරගත යුතු බදු සහ හිඟ දඩ මුදල් ඒවා අය කරගෙන නැහැ. රුපියල් කෝටි 41715ක් බදු අරන් නැහැ මහා පරිමාණ සමාගම් වලින්. හැබැයි ජනතාවගේ සීනි 500නුයි පරිප්පු කිලෝ එකනුයි ඔක්කොගෙම බදු අය කරනවා කුකුල් මස් නිෂ්පාදකයාට, බිත්තර නිෂ්පාදකයාට, එයාට විශාල වශයෙන් කුකුල් ආහාර වල ඉඳලා බදු ගහලා ඒ වගේ හිඟයක් ඇති කරලා දැන් ඒ වගේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අතර දැන් මේ ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් විදිහට තිබුණා ගිය ආණ්ඩුව ණය ගන්නවා කියලා ණය ගන්න නැහැ කියලා කිව්වා. දැන් මොකද්ද උනේ? වෙලා තියෙන්නේ ගිය ආණ්ඩුව බලය බාර දෙන වෙලාවේ ජනාධිපතිවරණය වෙනකොට ට්‍රිලියන් 13ක විතර ණයක් තිබුණා ලංකාවේ. ගෙවිච්ච මාස 4ක් ඇතුලේ. කියන්නේ ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකල් ගෙවිච්ච මාස 4ක් ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රුපියල් බිලියන් 993ක් ණය අරන් තියෙනවා. ඒ රුපියල් ට්‍රිලියනයක්. දල වශයෙන් රුපියල් ට්‍රිලියනයක ණය අරන් තියෙනවා මහ බැංකුව කියන විදිහට. ඒකට මුළු ඉතිහාසෙම එකතු වෙච්ච ණය කන්දරාව තිබුණේ ට්‍රිලියන් 13යි. මාස 4ක් ඇතුළත තව ට්‍රිලියනයක් ණය අරන් ඒක ට්‍රිලියන් 14ක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් ණය කන්ද වෙනස් කරනවා ණය ප්‍රශ්නේ බේරනවා කියලා දුන්න පොරොන්දුවට මොකද වුනේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් සාමාන්‍ය ජනතාවගේ සියලු කරුණු වලට මේක බලපාමින් යනවා. රෝහල් වල බරපතල ඖෂධ හිඟයක් තියෙනවා. රෝහල් වල බරපතල ඖෂධ හිඟයක් තියෙනවා. පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ නැහැ. ඒ කියන්නේ අර සාමාන්‍ය තියෙන රූටින් ඩ්‍රග්ස් කියලා තියෙනවා. රූටින් ඩ්‍රග්ස් කියන්නේ සාමාන්‍යයෙන් පිළිකා රෝගීන්ට දෙන අර කීමෝതെරපි කියලා ඒ දෙන ඖෂධ. ඒවා විශාල ප්‍රමාණයක් හිඟයි. සමහර ප්‍රතිවර්ග නැහැ. දැන් ඊයේ වාර්තා වුණා සමහර ප්‍රතිවර්ග මේ රෝහලේ නැහැ කියලා අපේක්ෂා රෝහලේ රෝගීන්ට කියලා තිබුණා ඒවා එළියෙන් ගන්න කියලා. සමහර තියෙනවා එක පෙත්තක් රුපියල් 900ක් වෙනවා එළියෙන් ගනිද්දි. ඒවා ගන්න බෑ රෝගීන්. රුපියල් 45000 50000 කීමෝ එළියෙන් අරන් එන්න කියලා කියනවා. ඒවා එළිය ගන්නත් නැහැ. ඒකට විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් ස්පෙસિෆික් ඩ්‍රග්ස්. ඒ කියන්නේ විශේෂ ඖෂධ වර්ග තියෙනෝනේ සමහර විශේෂයෙන් දෙන ඖෂධ වර්ග. ඒවා කොහොමත් නැහැ. රූටින් ඩ්‍රග්ස් උත් නැහැ. සාමාන්‍ය රෝගීන්ට රෝහල පවත්වාගෙන යාම සඳහා රෝගීන්ට දෙන්න ඕනේ ඖෂධ පිළිකා රෝහලේ නැහැ. විශේෂයෙන් කුඩා දරුවන්ට ලියුකේමියා වැළඳුනාට පස්සේ දෙන ඖෂධ වර්ග එකක්වත් දැන් නැහැ මේ පිළිකා රෝහල ඇතුළේ.
විශාල ඖෂධ හිඟයක් තියෙනවා. ඒකට මේවා ඉස්සරහා ආණ්ඩුව එක එක ඒවා කීකේ 19 වෙනි සංශෝධනය වෙනස් කරා නම් මේවා ඔක්කොම හරියනවා කීකේ ඉන්නවා. දැන් කලින් කිව්වේ 3න් 2ක බලයක් තිබ්බනම් මේක හරියනවා කියලා. දැන් කියනවා මේ පිළිකාරෝහලට බෙහෙත් ටික දී ගන්න බැරි වෙලා තියෙන 19 වෙනි සංශෝධනයේ තියෙන නිසාද? සිංහරාජේ වනාන්තරේ කපන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙන 19 වෙනි සංශෝධනයේ තියෙන නිසාද? හාල් මිල අඩු කරගන්න බැරි වෙලා තියෙන්නේ ආහාර ද්‍රව්‍ය මත පනවපු බදු ටික නැති කරගන්න බැරි වෙලා තියෙන 19 වෙනි සංශෝධනයේ තියෙන නිසා. ඉතින් ඊට පස්සේ දැන් මේ වෙන විකාරයක් කියමින් ඉන්නවා. ඉතින් ඒ අතර දැන් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න මිනිස්සුන්ගේම ජීවනෝපායන් බරපතල ලෙස අහිමි කරමින් තියෙනවා. දැන් පහුගිය දවස්වල මෙතන බත්තර මුල්ල තලවතුකොට ආශ්‍රිතව කිඹුලාවල වෙළඳාම් කරපු සියලු මිනිස්සුන් අයින් කරා. දැන් කැස්බෑවේ අර තියෙනවා බයිපාස් එකක්. ඒ බයිපාස් එකේ මිනිස්සු වෙළඳාම් කරන එක නැවැත්තු. ඒතර ප්‍රශ්නේ උනේ මේ මිනිස්සු පාරට වැටලා ජීවත් වෙන්න විදිහක් නැතුව ජීවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් හදාගත්තට පස්සේ රට විනයගත කරනවා කියලා මේ මිනිස්සුත් පාරවල් වලින් අයින් කරනවා. ඉතින් මොන විනයගත කිරිල්ලද මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරුව තියෙන්නේ. මේ ඕන තැනක යද්දි මේ සාමාන්‍යයෙන් ලක්ෂ 60 ලක්ෂ 70 කාරණාවත් අගෙන රුපියල් 50ට මාස්ක් විකුණනවා. ඉතින් ලක්ෂ 60 ලක්ෂ 70 කාර් එකක් ගන්න තරම් ආදායම තියෙන කෙනාටත් කාර් එකට පෙට්‍රල් ටික ගහ ගන්න සල්ලි නැතුව රුපියල් 50 මාස්ක් විකුණනවා. ඌරු මස් එක්ක පොල් රොටි විකුණනවා මේ අර හොඳ කාරණාවත්ගෙන කැස්බෑව බයිපාස් එකේ. ඉතින් ඒක එහෙම උනේයි කියලා හොයන්නේ නැතුව ඒක නවත්තන. විනය හදන්න යන්නේ එහෙම. දැන් ඇයි මේ වගේ වාහනයක් ගත්ත මිනිහෙක්ටත් ඇයි රුපියල් 50ට මාස්ක් විකුණන්න උනේ පාරායින්ට ඇවිල්ලා ඒ මිනිහා වැටුනේ කොතැනද මොකද්ද ආර්ථිකයට වෙලා තියෙන්නේ කියලා බලන්නේ. ඒකට උත්තරයක් හොයන්නේ නැහැ. රටේ විනය හදනවයි කියලා අර ඔක්කොම මිනිසුන්ව වෙළඳාම් කරන එකෙන් අයින් කරා. දැන් මෙතන කිඹුලාවල හන්දි හිටිය දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සු අයින් කරා. දැන් රැකියාව දෙනවා කියලා සම්පූර්ණ බොරුවක් කරනවා. දැන් රැකියාව 90000ක් දුන්නයි කිව්වා. 90000ක් දුන්නයි කියලා අන්තිමට දැන් මැතිවරණයට කලින් ලියුම් එව්වා රැකියාව විරහිතයන්ට රැකියාව විරහිත උපාධාරීන්ට ලියුම් එව්වා මැතිවරණයට කලින් පත්වීම් ලබා දීලා පත්වීම් ලිපි දුන්නා. සමහර අය ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගිහිල්ලා පත්වීම බාරගත්තා. සමහර අය ඉන්නවා දවස් දෙකක් එතන වැඩ කරපු ට්‍රේනින් එකට ගියා අය ඉන්නවා. ඊට පස්සේ මැතිවරණය නිසා මැතිවරණ කොමිසමෙන් එපා කිව්වා කියලා ඒව නැවැත්තුවා. දැන් නැවත රැකියාව දෙද්දි කලින් පත්වීම් දුන්න ලයිස්තුව වෙනුවට වෙන එකක් හදලා. දැන් ප්‍රශ්නේ කලින් පත්වීම් දුන්නා කියලා පත්වීම් ලිපිය ඇවිල්ලා ගිහිල්ලා දවස් දෙකක් වැඩ කරපු අයටත් කියනවා ඕගොල්ලන්ට රස්සාව හම්බෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ පත්වීම ප්‍රතික්ෂේපිතයි කියලා. ඉතින් ඒකට දැන් එකක් ආණ්ඩුව කියනවා ආණ්ඩුව මුලින් කිව්වා 90000ක් රස්සා දුන්නා කියලා. දැන් අද වෙද්දී ආණ්ඩුවම පිළිගන්නවා රස්සා දීලා තියෙන්නේ 50193යි කියලා. ආණ්ඩුව කියනවා 50193යි කියලා. අපි නාම ලේඛනේ හැදුවට පස්සේ අපිට ආවේ 49050යි. අපි ආණ්ඩුවට බල කරනවා ඔය 50193 මේ නම් කියන්න කියලා පුළුවන්. අපි හැදුවට පස්සේ 49050යි දැන්ට 90000කට හම්බෙලා නැහැ 49050කට තමයි රස්සා හම්බෙලා තියෙන්නේ. ප්‍රතික්ෂේප වෙච්ච 40092ක් ඉන්නවා කලින් පත්වීම් ලිපිය හම්බෙලා ප්‍රතික්ෂේප වෙච්ච කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා තියෙන මොන පදනමෙන්ද? සමහර අය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ අර්ථ සාධක අරමුදල ගෙවන රැකියාවක කලින් හිටියා කියන පදනමෙන්. පෞද්ගලිකාංශ රැකියාවක් කරා ඒකේ අර්ථ සාධක අරමුදලේ ගිණුමක් තිබුණා කියන පදනමෙන් 9554 දෙනෙක්ගේ රස්සා හිමි කරලා තියෙනවා. ඒගොල්ලෝ මූණ දීලා ඉන්න තත්ත්වය මොකක්ද දැන්? ඒගොල්ලෝ කලින් පෞද්ගලිකාංශ රැකියාවක් කරමින් හිටියා. ඡන්දෙට කලින් ආණ්ඩුව කිව්වේ නෑ මේ අර්ථ සාධක අරමුදලට ගෙවන රස්සා තියන අයට රස්සා දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ට පත්වීම් ලිපිය දුන්නා. පත්වීම් ලිපිය දුන්නාට පස්සේ ඒගොල්ලෝ හිටපු රැකියාවෙන් අයින් වුණා. අයින් වෙලා පත්වීම් ලිපිය අරගෙන දැන් රජයේ රැකියාවට යන්න සූදානම් වුණා. දැන් ආණ්ඩුව කියනවා බෑ ඕගොල්ලන්ට රජයේ රැකියාව දෙන්නේ නැහැ කියලා. දැන් ඒගොල්ලන්ට දෙනවා කියපු රජයේ රැකියාවක් නැහැ. කලින් කර හිටපු පෞද්ගලිකාංශ රැකියාවක් නැහැ. ඒක සෙල්ලම නෙවෙයි 9554ක්. ඊට පස්සේ එක එක හේතු දාලා 40092කට පත්වීම් ලිපි දුන්න 40 ඡන්දෙට කලින් පත්වීම් ලිපි දුන්න 40000කට. ඒ 40000 ඡන්දෙයි ඒගොල්ලන්ගේ පවුල් වල මිනිස්සුන්ගේ ඡන්දෙයි ලක්ෂ ගාණක් ඡන්ද අරගෙන බලයට ඇවිල්ලා ඒ 40000 දැන් රස්සාවලින් නිරපලා තියෙනවා. ඉතින් මේක තමයි දැන් ගමන් ගනිමින් ඉන්න මාර්ගය ආණ්ඩුව. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකට දැන් ඊතුරු ක්ෂේත්‍ර ගැන ආණ්ඩුව හිතන හැටි හිතන්න පුළුවන්. දැන් උදාහරණයට අමාත්‍ය මණ්ඩලය බෙදද්දී වන සංරක්ෂණ අමාත්‍යාංශයට තියෙන්නේ එක ආයතනයයි. ඒ තමයි රාජ්‍ය දේව සංස්ථාව. වන සංරක්ෂණ අමාත්‍යාංශයට දීලා තියෙන ගස් කපන ආයතන විතරයි. ඒකට මේකේ නම වන සංරක්ෂණ අමාත්‍යාංශය උනේ කොහොමද? ඒගොල්ලන්ට වනය රකින්න නෙමෙයි ගස් කපන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කරලා මේ රාජ්‍ය පරිපාලන. ඒකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හරහා හමුදා මිලිටරි මැදිහත් වීම කරන්න පුළුවන් ක්‍රමයක් හදලා. එතන විතර නෙමෙයි ගමේ ග්‍රාම නිලධාරියා දක්වා මිලිටරි මැදිහත් වීමක් කරන්න ක්‍රමයක් හදලා. ඒක කරන්න වෙනවා මේ විදිහට 40000කට රස්සා දෙනවා කියලා පොරොන්දු වෙලා ඉන්න රස්සාවෙන් අස් වෙන්න කියලා 40000කට රස්සා දුන්නේ නැති වුණාට පස්සේ ওই වැඩේ කරන්න වෙනවා. ග්‍රාම නිලධාරියා දක්වා හමුදාව දාන්න වෙනවා. අර පාරිසරික ඇගයුම් වාර්තා වන සංරක්ෂණ ආඥාපනත් ඔක්කොම උල්ලංඝනය කරලා පාරවල් කපද්දි ඒක කරන්න වෙනවා.
ඉතින් අනිත් එක සමහර විෂයන් සම්බන්ධයෙන් අර මේ ශිෂ්‍යාවක් කතා කරපු වෙලාවේ ජනාධිපතිවරයා කිව්වනේ මේ දේශපාලන විද්‍යාව වගේ විෂයට ඩිමාන්ඩ් නැහැ කියලා. දේශපාලන විද්‍යාව විතරක් නෙමෙයි සියලු උසස් අධ්‍යාපන විෂයන්ට ඩිමාන්ඩ් නැහැ කියලා තමයි පේන්නේ. දැන් මෙයා ආණ්ඩුව එක එක ඒවට රාජ්‍ය අමාත්‍යාංශ දාලා තියෙනවා. අර සාමාන්‍ය කට්ටිය විහිළුවට කියනවා සල් සපුනා නිල්මානෙල් කුමුදු සමන් රාජ්‍ය අමාත්‍යාංශය. ඔන්නෝමනේ තියෙන්නේ. මේ අඹදමනාරං කෙසෙල් දෙල් පනා රාජ්‍ය අමාත්‍යාංශය. ඔන්නෝම එක එක රාජ්‍ය අමාත්‍යාංශ හදලා හැබැයි උසස් අධ්‍යාපනයට අඩුම ගන්න රාජ්‍ය අමාත්‍යවරයෙක්වත් නැහැ. උසස් අධ්‍යාපනයේ සම්පූර්ණ අතහැරලා තියෙන අධ්‍යාපන උසස් අධ්‍යාපන කියලා අමාත්‍යාංශයක් හදලා ඒක දීලා තියෙනවා. ඒ අරුණම අර කියන මුකුත් විෂය බෙදී මුකුත් නැහැ අඩුම ගන්න උසස් අධ්‍යාපනයේ කියන විෂය. තාක්ෂණ අධ්‍යාපනයේ කියන විෂය. ඒවා වෙනම විෂයන් විදිහට අරගෙන වර්ධනය කරන්නවත් මුකුත් කතන්දරයක් නැහැ. ඒක නිසා මේක තමයි යමින් ඉන්න පාර. ඒකට මේ පාරේ යද්දි අර කතාව කරන්නම වෙනවා. කියන්නේ ව්‍යවස්ථාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින දෙයට පටහැනිව මේ ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය අත්පත් කරගන්න වෙනවා. ඊට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයටම රාජ්‍ය පරිපාලනයත් එකතු කරලා ග්‍රාම නිලධාරිය දක්වා මිලිටරිය යොදවන්න වෙනවා. මේ මාර්ග සංවර්ධන අධිකාරිය පැත්තකින් තියෙද්දි පාරවල් කපන්න හමුදාව යොදවන්න වෙනවා. ඒ නිසා දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය වියුක්ත එකක් නෙවෙයි. ඒ ප්‍රශ්නේ බැඳිලා තියෙන්නේ දැන් මේ ආණ්ඩුව ගමන් ගන්න පාරත් එක්ක. මේ ආණ්ඩුව ගමන් ගන්න පාරත් නිකන් කාගේ හරි පුද්ගල ද්‍රෝහිකමක් නෙමෙයි. මෙහෙම තමයි මේ ප්‍රාග්ධන උමනන් ගමන් ගන්න. ඒ නිසා අපි හිතන්නේ මේ නිපුණ රණවකට හරි කාට හරි සිංහරාජ දැක්කට පස්සේ කහනවා වගේ එනවා කපන්න ඕන වෙනවා. එහෙම නෙමෙයි. මේ ප්‍රාග්ධන උමනාව. ප්‍රාග්ධන උමනාව සඳහා තමයි මෙතෙක්කල් මේ වනාන්තර මේ පුරා විද්‍යාත්මක උරුමයන් මේ සියල්ල විනාශ කරන්න හැදේ. දැන් ඒක බොහොම අපූර්වට කරමින් යනවා. ඒක ඒ සඳහා දැන් මිනිසු හිතුවේවත් නැති ඡන්දය දුන්න මිනිසු හිතුවේවත් නැති 3/2 බලයක් ඒක සඳහා පාවිච්චි කරමින් ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ. එතකොට මේවා කරන්නේ පවතින නීති පවතින ව්‍යවස්ථා සියල්ල උල්ලංඝනය කරමින් තමයි මේ දේවල් කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා ඉදිරියේදී මේක සම්බන්ධ අපි ජනතාවගෙන් ඉල්ලනවා විශේෂයෙන් මේ ආණ්ඩුවට ඡන්දය දුන්න ලක්ෂ 68 මාරක විතර ජනතාව මේ මැතිවරණදී ඡන්දය දුන්න ලක්ෂ 69ක විතර ජනතාව ජනාධිපතිවරණදී ඡන්දය දුන්න මේ සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා දැන් ජනතාව අපේක්ෂා කරපු දේ මොකක්ද ආණ්ඩුව කරමින් ඉන්නේ මොකක්ද ඒ නිසා ඡන්දය දුන්න ජනතාවගේ පැත්තෙන් මේ ආණ්ඩුව බලයටපත් කරන්න මැදිහත් වෙච්ච ජනතාවගේ පැත්තෙන් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධ මේ පාරිසරික උරුමයන් රැක ගන්න මේ ජනතාවගේ ජීවිත සම්බන්ධ එල්ල වෙලා තියෙන ප්‍රශ්නේ අඩුම ගානේ මේ ආහාර ඖෂධ නිවාස පොදු ප්‍රවාහනය මේවා සම්බන්ධ අධ්‍යාපනය මේවා සම්බන්ධ මූලික අයිතිවාසිකම් ටිකවත් ගැනීම සඳහා ජනතාවට සංවිධානය වීම හැර වෙන මාර්ගයක් නැහැ. නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මහජන ව්‍යාපාරයක් ඇතුලේ සංවිධානය වෙන්න එවැනි උත්සාහයකින් තොරව කවුරු හරි කරයි කියලා බලාගෙන හිටියොත් මේක තමයි වෙන්නේ. කවුරු හරි කරයි කියලා බලාගෙන හිටියොත් මේක තමයි වෙන්නේ. සිංහරාජේ බලයටපත් වෙච්ච කට්ටිය රකී කියලා හිතාගෙන හිටියොත් වෙන්නේ සිංහරාජේ කපන එක. සිංහරාජේ කපන එක නවත්ත ගන්න නම් පරිසරය ආරක්ෂා කරන්න නම් ජනතාවට සංවිධානය වෙලා දැන් යන්න වෙනවා දෙනියායට නෙළුවට හැමතැනටම ජනතාවට යන්න වෙනවා. එහෙම නැතුව මේක විසඳන්න බෑ. ඊතුරු ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ එහෙම තමයි. ඉතින් ඒ සඳහා අපි ජනතාවට ආරාධනා කරනවා අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදියට ඒ කාරණේදී අපිට දක්වන්න තියෙන උපරිම දායකත්වයේ උපරිම යටිතල පහසුකම් සැපයීම සඳහා අපි මැදිහත් වෙනවා. සංශෝධනය පිළිබඳව දැන් විරුද්ධ වෙන කට්ටියට චෝදනාවක් කරන මේ NGO කට්ටිය ටීචර් රටින් ආදාළ වෙනවා කියලා මේ මතයක් හැදෙනවා කියලා ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. දැන් 19 වෙනි සංශෝධනයේට මේ 19 වෙනි සංශෝධනයේ හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරලා පාර්ලිමේන්තුවට පැවරමු කියලා කියන සටන් පාඨේ මේ 1970 ගණන් විධායක ජනාධිපතිකමේ හදපු කාලේ ඉඳලා තිබ්බ සටන් පාඨය යන්නේ ඒක. ඒ කාලේ ඉඳලා ඒක තිබ්බේ කාගේ හරි සල්ලි වලින්ද කියන ප්‍රශ්නේ තියෙනවා. අනිත් එක 2015 මහමැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දේ භාවිතා කරද්දී ඒ කරුණ සැලකිල්ලට ගත්ත එක කාගේ හරි සල්ලි බලයක් නිසා වෙච්ච එකක් නෙමෙයි කියලා මම හිතන්නේ සාමාන්‍යයෙන් දේශපාලනේ තේරෙන අයට තේරෙනවා. මෙතන ඕනම ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නය මේ NGO හරි සල්ලි හම්බෙනවා හරි වගේ කරුණක් දාලා යට කරන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඇත්තටම ආණ්ඩුව කළ යුත්තේ ඒක නෙමෙයි. ආණ්ඩුව කළ යුත්තේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස් විය යුත්තේ කොතැනද කියන එක සම්බන්ධ ආණ්ඩුව හරියටම ඉදිරිපත් කළ යුතුයි. ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරනවා නම් ඒක සම්මත කරන වෙලාවේ ආපු ඉල්ලීම් වලට ඒ තර්කයට දෙන උත්තරේ මොකක්ද කියලා ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ අපි කොහොමත් අපි පක්ෂයක් විදියට අපි ඒ තරම් තෘප්තිමත්ව හිටියේ නෑ. අපි ඒක කිව්වෙත් දෙනවා කියලා පොරොන්දු වුණේ මොනරෙක් දුන්නේ නිකන් අවිච්චියෙක් කියලා. අපි හිටියේ එතන. ඒ නිසා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි බලාපොරොත්තු ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් එකෙන් හම්බුනේ නෑ. බොහොම අවම දෙයක් වෙලා තියෙන. දැන් ඒක පවා අහෝසි කරන්න නෑ.
ඒ හම්බෙච්ච අවමේ පවා හොසි කරන්න යන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ඡන්ද විමසීම වෙන වෙලාවේ අපේ පක්ෂයේ മന്ത്രിවරයෙක් මේ මොහොතේ හිටියා. අපේ පක්ෂයේ മന്ത്രിවරයා පක්ෂ හෝ විපක්ෂයේ ඡන්ද පාවිච්චි කරේ නැහැ. අපි විපක්ෂයේ ඡන්ද පාවිච්චි නොකලේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධ නැති නිසා. අපි පක්ෂයේ ඡන්ද පාවිච්චි නොකලේ ජනතාවට පොරොන්දු වෙච්ච එකයි දීලා තියෙන 19 වෙනි සංශෝධනය අතර මහ විශාල පරතරයක් තියෙන නිසා. ඒ නිසා අපි කිව්වා අපිට ඒකට පක්ෂ වෙන්න බෑ කියලා. නමුත් අපි ඒකට විරුද්ධ නැහැ. දැන් ඒ තියෙන සොච්චම පවා කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියපු සොච්චම පවා උදුර ගන්න නම් යන්නේ. දැන් අපිට ආණ්ඩුවෙන් අහන්න වෙන්නේ මොකද්ද ආණ්ඩුව ව්‍යවස්ථාමය වශයෙන් මොකද්ද ආණ්ඩුව කරන්න යන දේ. අනිත් එක 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරයාට අමාත්‍ය දුර දැරිය නොහැක කියලා තියෙද්දි ජනාධිපතිවරයා අමාත්‍ය දුර අරන් තියෙනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරයා රුවන්වැලි සෑය ඉස්සරහා දිවුරුන් දුන්නේ ව්‍යවස්ථාව උඩ අත තියලානේ දිවුරුවේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. අපි ඔක්කොම ලහගෙන හිටියානේ මේ මාධ්‍ය හරහා ජනාධිපතිවරයාගේ දිවුරුමයි දිවුරුමේදී කිව්වේ ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ඒ ව්‍යවස්ථාව කියලා කිව්වේ ජනාධිපතිවරයාගේ පරිකල්පනයේ තියෙන ව්‍යවස්ථාව නෙවෙයි දැන් මේ යථාර්ථයේ තියෙන ව්‍යවස්ථාව. ඒක වෙනස් කරන්න ඕන නම් ඒක සම්බන්ධ සමාජ සංවාදයක් හදලා ඒක වෙනස් කරන එක වෙන කතාවක්. නමුත් වෙනස් කරන්නත් කලින්ම ඒක උල්ලංඝනය කිරීම කියලා කියන්නේ බරපතල ප්‍රශ්නයක්. මොකද ව්‍යවස්ථාව කියලා කියන්නේ රජය සහ ජනතාව අතර තියෙන යම් ආකාරයක සම්මුතියක්. ඒකේ ඒගොල්ලන්ගේ බලය පැත්තෙන් කරන දේවල් තියෙනවා වගේම ජනතාව පැත්තෙන් වාසිදායක දේවල් ප්‍රමාණිකුත් සමාජයේ විසින් අරගල කරලා දිනාගත්ත අයිතීන් ප්‍රමාණිකුත් ඒක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා ඒවා රකින්න ඕන කියලා කියන අය නිකන් කාගේ හරි සල්ලි වලට තමයි ඒක කියන්නේ කියලා කියද්දි ඕක අහෝසි කරන්න කියන අය සල්ලි වලට නෙවෙයිද ඒක කියන්නේ කියලා තමයි අපිට ප්‍රශ්න කරන්නේ. ඒක අහෝසි කරන්න ඕන කියන කට්ටිය එතකොට කාගේ සල්ලි වලටද කාගේ උමනාවටද ඒක කරන්නේ? මොකද සල්ලි වලට පෙරේතකමේ ප්‍රතිපත්ති කඩ කරලා තියෙන්නේ පාලකයෝ මිසක රටේ වාමාංශිකයෝ හරි කවුරුත් නෙමෙයි කියලා ඔප්පු වෙලා තියෙන්නේ. දැන් උදාහරණයකට වරාය නැගෙනහිර ජැටිය විකුණනකොට අපි එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. ගිය ආණ්ඩුව කරන කොටත් ඒකට විරුද්ධ වුණා මේ ආණ්ඩුව කරන කොටත් අපි ඒකට විරුද්ධ වුණා. හැබැයි වරාය වෘත්ති සමිති නායකයෝ කියනවා මැද මුල්ලට ගිහිල්ලා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග කතා කරද්දී නැගෙනහිර ජැටිය ගැන මහින්ද මහත්තයා කිව්වයි කියලා මේ ඉන්දියාවයි ඇමරිකාවයි තරහ කරගෙන තමයි ගිය සැරේ මට ගෙදර යන්න උනේ මම ආයේ ඒ වැරද්ද කරගන්නේ නැහැ මම ඒගොල්ලන්ව තරහ කරගන්නේ නැහැ කියලා. එහෙම කිව්වා කියලා වරාය වෘත්ති සමිති නායකයෝ කියනවා. එතකොට මේ Tamanට සල්ලි හම්බෙන නිසා Tamanගේ තනතුරු නිසා ප්‍රතිපත්ති අතහැරලා තියෙන්නේ අපි නෙමෙයි ඒගොල්ලෝ. නිසා ඒගොල්ලන්ට බෑ අපෙන් අහන්න අපි මේ ප්‍රතිපත්තිය දිගින් දිගටම අඛණ්ඩව අවුරුදු ගණන් තිස්සේ කියමින් ඉන්නේ.